අද 2021 මාර්තු 6 සෙනසුරාදා සිරස්තල පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලන කළු ඉරිදාව හෙටයි. කළු ඇඳුමින් සැරසී දේවස්ථානවලට එන්නයි කතෝලිකයින්ට ඉල්ලීම්. සාධාරණ ඉෂ්ට කරන්නේ නැත්නම් එහෙම මේ රට ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට වෙන බව. පාස්කු ජනාධිපති කොමිෂන් වාර්තාව යටගහන්නේ නැහැ. වගකිව යුත්තන්ට දඩුවම් දෙනවා. ජනපති අවධාරණය කරයි. කැස්බෑව නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු 32කට කොවිඩ් එන්නත දුන් සංඛ්‍යාව ලක්ෂ 7කට ආසන්න වෙයි. යුද හමුදාපතිත් එන්නත ගනි. වැල්ලවත්තේ මාරාන්තිකරිය අනතුරක්. ව්‍යායාම කරමින් සිටි දෙදෙනෙකුට තුවාල. මෝටර රථය පදවා ඇත්තේ බීමත් රියදුරෙක්. තරග 8කට පසුව ශ්‍රී ලංකාවට 20 ජයක්. This is Avadharana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ragna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්නයි බල කරමින් මෙරට කතෝලික සභාව හෙට දින කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සියලු කිතුණුවන්ට හෙට කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට පැමිණෙන ලෙස එම සභාව පසුගියදා දැනුම් දුන්නා. 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව පසුගියදා බාර දුන් අතර හිටපු ජනපති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනු කිරීම සහ තවත් නිර්දේශ රැසක් එහි ඇතුළත්. කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බැවින් මාර්තු මාස 7 වන ඉරිදා කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කතෝලික අගරදුගුරු පදවිය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාව කළු වස්ත්‍රයෙන් සැරසී සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසත් අගරදුගුරු පදවිය සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබෙනවා. අපි මේ අවස්ථාවේදී තාමත් අවධාරණයෙන් කියා සිටිනවා මේ ප්‍රහාරයෙන් පසුව සාධාරණ ඉෂ්ට කරන්නේ නැත්නම් එහෙම මේ රට ඉතාමත්ම ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට වෙන බව වැළැක්විය නොහැකි කියන එක. ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් කිසි විරෝධතාවයක් දක්වන්නේ නැතුව වචනෙන් හෝ ක්‍රියාවෙන් හෝ බාධා නොකර ඊට සියලු දෙනාටම සහයෝගය දෙන්නටයි කියා. කළු ඉරුදින අප පවත්වනු ලබන්නේ යාඥාවට මුල්ලු සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් ලෙසයි. මේම විරෝධය පක්ෂ දේශපාලනීකරණය නොකරන ලෙස අපි තාමත්ම ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කතෝලික සභාවේ තීරණය තමන්ද අනුමත කරන බව මහ සංඝරත්නය පවසනවා. පාස්කු ප්‍රහාරය කතෝලික ජනතාව විතරක් එල්ල කරගෙන කරේ නෑ. ඒ පාස්කු ප්‍රහාරය තුළින් බෞද්ධ, හින්දු වෙනත් ජාතීන්ටත් ඒ ප්‍රහාරයට ලක් වුණා. නමුත් අද වෙනකන් ඒ ජනතාවට කවුද මැරුවේ කියලා එක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ නිසා අපිත් සහයෝගයෙන් මේකට විරෝධය පහන්න ඕන. කතෝලිකයන්ගේ නායකයා හැටියට කාදිනතුමා ඒ කරන්න කියන වැඩ අපිට අනුමත කරන්න වෙනවා. ඉදිරියේදී කල්පනා කරලා බලලා සඳහා අපි සහයෝගය දීමට උනත් අපි ඉදිරිපත් වෙනවා. මෙම කළු ඉරිදාවට සහාය දැක්වීමට සමගි ජනබලවේගයේ පක්ෂයේද තීරණය කර තිබෙනවා. එහි මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ බීගමුව කොච්චිකඩේ දේවස්ථානයේ අසල විශේෂ යාඥාවක් පැවැත්වුණේ ත්‍රස්ත ප්‍රහාරයේ පිටුපස සිටින පිරිස් හෙළි කර දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරමින්. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත් කරපු ජනාධිපති විමර්ශන කොමිසමේ වෙලුම් 22ක් නීතිපතිතුමාට ලබා දීලා නැහැ මේ ආණ්ඩුව ආරක්ෂක හේතුන් මත කියලා. එතකොට නීතිපතිවරයා නඩු දාන්නේ කාටද? කාටද නඩු දාලා තියෙන්නේ? කවුද වැඩිකරුවන් බවට පත් වෙලා තියෙන්නේ? කවුද අද නීතිය ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ? අද රටේ ජනතාව තුළ කිසිම විශ්වාසයක් නැහැ. ඒක අපි දෙවියන් වහන්සේ ගාවට ගිහින්. සමහර අයව අපි දකිනවා දැන් ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරලා එළියට වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තියෙනවා නම් දෙවියන් වහන්සේට කියලා කරගන්න කියලා. රටේ ආණ්ඩුවක්
නිත්‍යානුකූලව රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්නේ නැත්නම් අඩු ගානේ උඩ ඉන්න දෙයියන්ගෙන්වත් තමයි ඒ සාධාරණ ඉෂ්ට කරගන්න සියන්නේ. තවත් පාර්ශව කිහිපයක්ම කළු ඉරිදාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපිටත් ඕනේ යුක්තිය ඉටු කරන්න. සම්පූර්ණ සහයෝගය සමග ජන බලවේගය ඒ වෙනුවෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගකීමෙන් බැහැරවීමේ කාරණය නිවැරදි. ඒක රටේ ජනතාවම දන්නවා. එවකට පැවති දේශපාලන නායකයන් ආණ්ඩුවේ නායකයන් වගකීමකින් තොරව රජයේ ආරක්ෂකාංශ සමහර කණ්ඩායම් වගකීමක් තියන අය වගකීමකින් තොරව ක්‍රියා කරලා තිබෙනවා. හැබැයි ඒ ටික මිනිස්සු දන්නවා. දැන් ඕනකම තියෙන්නේ මේ සිද්ධිය පිටිපස්සෙන් හිටපු කණ්ඩායම හා මෙහෙම කණ්ඩායම දැනගන්න. කොමිසමක් පත් කළා. පාස්කු ඉරිදා සිද්ධ වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මුල මැද අග කරුණු හොයලා ඔබතුමාලත් නොදන්න ආරක්ෂකයන්සත් නොදන්න කොතන හෝ වැරදුණු තැන වරද්දපු තැන හොයලා හරිම වැරදිකාරය හොයන්න කියලා කොමිසමක් පත් කළා. ඒක කොහෙවත් කිව්වේ නෑනේ බුදුබල සේනාව ගැන හොයන්න කියලා. වෙන සංවිධානයක් ගැන හොයන්න කියලා. පවරපු වැඩේ හැර වෙන ඔක්කොම කරලා තියෙනවා. මහා ධන සම්පatti වෙන තාක්ෂණයෙන් ඉහළම ලෝකේ බලවත්ම ධනවත්ම රටට පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ රටට සැප්තැම්බර් 11 ප්‍රහාරය ආරක්ෂක මූලස්ථානයට පෙන්ටගනයක් ප්‍රහාර දීලා ඒ වගේම දහස් ගණනකගේ ජීවිත විනාශ කරපු බින් ලාඩන්ගේ ප්‍රහාරය වළක්වගන්න. බින් ලාඩන්ගේ ප්‍රහාරය ඊට සති දෙකකට කලින් ඇමරිකානු බුද්ධ්‍යංශවලට ලැබිලා තිබුණා. නමුත් ඇමරිකාවටත් ඒ පුළුවන්කමක් ලැබුණේ නැහැ. වරින් වර ආපු හැම වාර්තාවක්ම කරේ යමක් වුණා නම් ඒ වළක්වීම සඳහා අනාගතයේ රටක් කරන්න ඕනේ දේ. නමුත් මේ වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වාර්තාවෙන් ඉලක්ක කරගෙන තියෙන්නේ අපේ සිංහල නායකයින්ව මොට කරලා දුර්වල කරලා මොහොත නැති කරන්නේ. ඒ නිසා මේවා සැලසුම් සහගතව අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැනි උතුම් නායකයින් දිහා කණ්ඩායමක් බොහොම සන්තෝෂයෙන් බලන් ඉන්නවා නම් අමාරු වැටෙනකම් හෙට දවසේ අමාරු වැටෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් ඥානසාර හම්බුලුත් නෙවෙයි වර්තමානයේ මේ රට පාලනය කරන පාලකයෝ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් ලබා දීමට අනිවාර්යෙන්ම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. කුරුණෑගල ගිරිබාව අද පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ජනාධිපති කොමිෂන් වාර්තාව යට ගැසීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. The big story. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනේ 13 වන අදියර අද පැවැත්වුණේ කුරුණෑගල ගිරිබාව වේරගල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින්. ඊට සමගාමීව විදුලි පහසුකම් නොමැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන දයට එළිය වැඩසටහන ගිරිබාව වේරගල ගම්මානයේදී ආරම්භ කෙරුණා. මෙමගින් විදුලිය නොමැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලුම අඩු ආදායම්ලාභී ජනතාවට විදුලිය සැපයන අතර විදුලි බල මණ්ඩලය නොමිලේ විදුලි සම්බන්ධතාවය ලබා දෙනවා. අනතුරුව මාදුරාගම ක්‍රීඩා පිටියට පැමිණි ජනාධිපතිවරයා කම්වාසීන් සමග සුහද පිළිසඳරකද නිරත වුණා. මෙහිදී ගල්ගමුව UB වන්නිනායක විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සමාජීය දිව්‍යාංජලි ශිෂ්‍යාව විසින් රචිත කිරි අත්තගේ සිහිනය නැමැති කෘතියද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. පසුව ජනාධිපතිවරයා ජනතාව ඇමතුවා. මේ වාර්තාවක් දුන්නනේ ජනාධිපති කොමිසමක් පත් කළා. මම දැක්ක සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා. මේක අපේ පිටින් දාලා. හැබැයි දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා. අපි නෙවෙයි බලේ හිටියේ, මම නෙවෙයි ජනාධිපති. ඒ වගේම අපේ ආණ්ඩුවක් තිබුණේ නැහැ. පැහැදිලිවම කොමිෂන් සභාව කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා. මේක අවසානයේදී කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදී. අකාර්යක්ෂම රජය 2019 අප්‍රේල් 21 වන දින සිදුවීම් සඳහා ප්‍රධාන සාධකයක් විය. මෙම ඛේද වාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වග කිය යුතුය. රජය දැන් මේ රජයේම හිටපු අය දැන් ඇවිල්ලා කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ. මම විශේෂයෙන්ම දන්නවා කාඩිනල් හිමිපාණන්ට මේ පිළිබඳව වේදනාව. ඒ නිසා උන්වහන්සේ ගැන කතා කිරීම සාධාරණයි. නමුත් මේ ඒ කාලේ හිටිය රජයේ ඇමතිවරු මේක ගැන ආපහු ඒගොල්ලොට බලයට ආවොත් මම දැක්ක එක්කෙනෙක් කියනවා මරණීය දණ්ඩනය ලබා දෙනවා. රජයක් කොහොමද මරණීය දණ්ඩනය දෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. ශ්‍රාවියෙන් තමයි තෝරන්නේ. රජයට කියන්න බෑ මෙයා එල්ලලා මරන්න කියලා. ඊළඟට නැගී එන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටු කිරීමට
අසමත් වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිසම් සභාවට අපහසුය. අවාසනාවකට මෙන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ඇතුළු දවසේ රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත යැපීම නිසා නැගී එන ඉස්ලාමී අන්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය මැලිකමක් දක්වන බව සාක්ෂිකරුවන් කිහිප දෙනෙක් සාක්ෂි දුන්හ. සමහර අය හිටපු ජනාධිපතිතුමාට මේක පටවලා බේරෙන්න හදනවා. උන්වහන්සේලා දන්නෝනේ 19 වෙනි සංශෝධනය ගෙනල්ලා එතුමාගේ බලතල හක් කරා. එදා පාර්ලිමේන්තුවට බලය අවශ්‍යයි කියලා එතුමාගෙන් බලය ගත්තනේ. හැබැයි දැන් එය නිශ්ශබ්දව ඉන්නවා. දැන් මේ පාස්කු ඉරිදා සිද්ධියට අපේ රජය වග කියවන්නයි කියන අභූත චෝදනාව, පදනම් විරහිත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ අයට දඬුවම් දෙන එක අපි දැන් රජය පාලනය කරන නිසා ඒක අපේ වගකීම. අනිවාර්යෙන්ම දඬුවම් දෙනවා. ඒකම මමවත් අපේ රජයවත් අපේ ආණ්ඩුව පාස්කු ඉරිදා විකුණලා නෙමෙයි බලයට ආවේ. සමහර අය කියනවා අපි පාස්කු ඉරිදා විකුණලා බලයට ආවයි. ප්‍රාදේශීය සභාව තිබ්බේ පාස්කු ඉරිදාට හුඟක් ඉස්සෙල්ලා. බහුතරයක් අපි ප්‍රාදේශීය සභාව දින්න. ඉතින් ඒ දින්නේ පාස්කු ඉරිදා විකුණලා නෙමෙයි. හැබැයි මම කිව්වා ප්‍රකට තිබුණු රජය ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. මම ඒක විශේෂයෙන් මේක කිව්වේ එදා බුද්ධි නිලධාරීන් මේ ජාත්‍යන්තරයේ විවිධ ඕනෑපාකම් නිසා හිරේ දැම්මා. මේ යුද්ධ කරපු නාවික හමුදාපතිතුමා තාමත් දුක් විඳිනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම තැකීමක් නොකර ගැනීම පිළිබඳ අපි කතා කරා. දැන් මම දැක්ක සමහර දේශපාලන පක්ෂ කළු කොඩි දාන්න. දැන් කළු කොඩි දාන්නේ දැන් ඒගොල්ලෝ මේ පක්ෂම තමයි පසුගිය ආණ්ඩුව බලයට පත් කරේ. හැබැයි ඒ කාලේ පාස්කු ඉරිදා සිද්ධිය වුණාම කළු කොඩි දැම්මේ නැහැ. දැන් කළු කොඩි දැන් මොනවාට කළු කොඩි දාන්නේ? ඒ අය. සමහර ජනාධිපති කොමිෂන් සභා වාර්තා ජීවිතේට තමුන්නාන්සලා දකින්නේ නැහැ. නමුත් මේක එළියට ඇවිල්ලා මාසයකටත් අඩු කාලයක් ඇතුළතදී මම කැබිනට් මණ්ඩලයට දාලා දැන් පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ ලබන සුමානේ විවාදය කරනවා මේ. කාටවත් කියන්න බෑ මේවා ප්‍රමාද කරා හැංගුවා කියන කාරණේ. අපිට හංගන්න අවශ්‍යත් නැහැ. අපිට කිසිම අයුරකින් ඩීල් දාලා නැහැ. මේක කියන වගේ අපි කිසිම කෙනෙක්ව සන්තෝෂ කරලා ක්‍රියා කරන්න අපිට අවශ්‍යතාවයක්. තුنين දෙකක බලයක් ලබා දුන්නේ තමුන්නාන්සේලාගේ. සමහර අය කියනවා මම ෆේල්ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් හමුදාවේ රට වෙනුවෙන් වැඩ කරා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්වරයා හැටියට අවුරුදු 30ක් තිබිච්ච දේ අවසන් කරා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. මේ ජනාධිපතිකමෙන් හම්බ වෙන්නේ මට බෝනස් මාක්ස්. ඉතින් මම පාස් වෙලා හුඟක් කල් ගෞරව උපාධිත් එක්කව ඩබල් PhD එකට මේ වැඩ කරන්නේ. ජනතාව සිය ගැටලු ඉදිරිපත් කළේ ඉන්පසුයි. රාජාංගන ජලාශයේ වතුර බහිනකොට වැව් තාවුල්ල ඇතුළට බහලා ලොකු මුදලාලිලා මේ වැඩේ කරන්නේ. හාලා මහටට්ට වලින් ගොවිතැන් කරනවා. කීපවතාවක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව පොලිසිය ඉදිරිපත් කරලා අල්ලලා මේගොල්ලන් උසාවියට නඩු පවරන් ප්‍රමාණවත් නීති නැහැ කියලා රුපියල් 250 විතර දඩයක් ගහලා එළියට දාලා ආයෙ හූ කියාගෙන ආවිල්ලා ආයෙත් ගහලා ගොවිතැන් කරන ජනාධිපතිතුමනේ. දිවයින පුරාම දකින්න තියෙන විශේෂ ලක්ෂණයක් අපි මේ සඳහා වාරි මාර්ග ආඥාපනත සංශෝධනය කළා. කොහොමත් වැව් තාවුල්ලේ වගා කරන්න බෑ. පොලිසිය ඇක්ෂන් ගන්න නැත්තේ ඇයි? අපිට මේකේ පුළුවන් නම් ඒ වටේ පාරක් ගහගන්න මේක ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඒක උත්සාහයෙන් පාර ගහන්න ඕනේ නැහැ එලවල දාන්න. මේ පොලිසියට කියන්නේ ඒවා. දැන් වැව් තාවුල්ලේ වගා කරාම ඊට පස්සේ වතුර නැහැ. ගොඩ වෙනවනේ. ඒක ගොඩ වෙනවා සර්. පොලිසියෙන් ඉඩ දෙන්න එපා. අක්කර 145ක් විතර තියෙනවා තම්මිටකම ගම්මානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගිරිබාවේ රාජාංගනේ වැවේ ජලාශය පිටට දෙනවට වැඩිය ජලාශයෙන් නව පොම්පාකාරයක් දාලා ගොවිතැන් කිරීම සඳහා මේක කරලා දෙනවා නම් බොහොම සාර්ථක වෙනවා. රාජාංගනේ ප්‍රශ්න කීපයක්ම දැන් දිගටම ආවනේ. මම මේකට ප්‍රතිපාදන දෙන්නම්. ව්‍යාපෘතිය කරලා දාන්න. සඳුදාට ප්‍රතිපාදන සකස් කරලා දෙන්නම්. හොඳයි. ඉක්මනට ඒක කරලා දෙන්න. හොඳයි. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමේ යෝජනාවට මෙරට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ අනුමැතිය හිමි වූ බවට ශ්‍රී ලංකා ආණ්ඩුව නිකුත් කළ නිවේදනය එහි කරුණු මත පදනම්ව නිවැරදි නොවන බව ඉන්දියාව පවසනවා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඊයේ පැවසුවේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ගනුදෙනුව ශ්‍රී ලංකා ආණ්ඩුව සහ අදාළ ආයෝජකයා අතර සිදුවන ඍජු ගනුදෙනුවක් බවයි. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දිය රජය සහ ජපන් රජය විසින් නම් කරන පාර්ශවයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට 2021 පෙබරවාරි 1 වෙනිදා කැබිනට් අනුමැතිය හිමි වුණා.
ඒ අනුව එම ගනුදෙනුවට අදාළ ගිවිසුම සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කළ අතර එම කමිටුව සකස් කළ ගිවිසුම ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට යොමු කර ආයෝජකයින් නම් කරන ලෙස ඉල්ලා සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පසුගිය අඟහරුවාදා නිකුත් වූ එම නිල නිවේදනයේ දැක්වුණේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් සමාගම විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ එකගතාවේ හිමි වූ අතර ජපාන රජය මේ වනතෙක් ආයෝජකෙක් නම් කර නොමැති බවයි. පවරාදීමේ ගිවිසුම් සහ යෝජනා ඉන්දිය කොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයන් නම් කරන ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඉන්දියාව විසින් අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් කියන සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා. ජපානයේ තාම ඉදිරිපත් වෙලා නැහැ. මෙරට ආණ්ඩුව එසේ පැවසුවද ඉන්දිය මාධ්‍යවේදියෙක් කළ විමසීමකදී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඊයේ පැවසුවේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ගනුදෙනුව ශ්‍රී ලංකා ආණ්ඩුව සහ අදාළ ආයෝජකයා අතර වූ ඍජු ගනුදෙනුවක් බවයි. එම ආයෝජනය සිදු කරන සමාගමට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ එකගතාවේ හිමි වූ බවට ශ්‍රී ලංකා ආණ්ඩුව නිකුත් කළ නිවේදනය එහි සඳහන් කරුණු මත පදනම්ව නිවැරදි නොවන බවත් මෙරට ආණ්ඩුවට ඒ දැනුම් දුන් බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා එහිදී පැවසුවා. Sri Lankan government said that Indian High Commission has approved the plan for West Container Terminal. Has New Delhi accepted this new offer? If so, does it contain an inbuilt guarantee that this project will not be scrapped again if the trade unions start protesting? My response to this would be that our High Commission in Colombo has already conveyed to the government of Sri Lanka that the media release insofar as the reference to the approval of the High Commission was concerned is factually incorrect. We understand that the government of Sri Lanka has engaged directly with investors on this project. කොවිඩ් වැළඳී මියගිය තවත් 8 දෙනෙකුගේ මෘතදේහ අද යුද හමුදාවේ මැදිහත් වීමෙන් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී බුහුමදානය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මේ අතර කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු 32 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ගෙවුණු ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතයන් 350 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඉන් 94 දෙනෙකුම හඳුනාගැනුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ තලංගම, පිළියන්දල, රුවන්වැල්ල, අවිස්සාවේල්ල සහ බොරලැස්ගමුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින්. රත්නපුරයෙන් 81ක්, බදුල්ලෙන් 31ක්, අනුරාධපුරයෙන් 17ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 14 දෙනෙකුද වාර්තා වුණා. සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 100ක්. විදේශවල සිට පැමිණි 12 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්. ඊයේ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 7366ක්. මේ අතර ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වුණා. කොළඹ 8, කොළඹ 10, අටාල සහ රාජගිරිය යන ප්‍රදේශවලින් වාර්තා වූ මරණ අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 30 දෙනෙක් වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 493ක්. බදුල්ල පළාත් මහරෝහලේ පිළිකා ඒකකයෙන් කොවිඩ් ආසාදිතයන් 34 දෙනෙකු ඊයේ වන විට වාර්තා වී තිබුණා. ඉන් එක් රෝගියෙකු කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති බවයි බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා සඳහන් කළේ. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකූලව බදුල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. බදුල්ලේ සෞඛ්‍ය අධිකාරී කොට්ටාසේ පළවෙනි කොවිඩ් මරණය එම පුද්ගලයා අවුරුදු 72ක් වයසේ පිරිමි පුද්ගලයෙක් පෙබරවාරි 19 වෙනි දින රෝහල්ගත කළ තිනවා පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට රෝහලේදී කොවිඩ් රෝගය වැළඳීම නිසා මිය ගිහිල්ලා තියෙනවා. මේ අතර කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු 32 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. ආසාදිතයින් අතරට නාගරික මන්ත්‍රීවරයෙක්, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ 20 දෙනෙක් සහ සුපිරි වෙළඳ සැලක 11 දෙනෙකුද අයත්. මේ හේතුවෙන් කැස්බෑව නගර සභාව සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ తాවකාලිකව වසා දමා තිබෙනවා. එමෙන්ම ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇතැයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තහවුරු කළා. මේ හේතුවෙන් එම ජලවිදුලි බලාගාරයේ තවත් සේවකයින් 140 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර නිල නිවාස තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඇබිලිපිටිය නගරයේ ආශ්‍රිතව කොවිඩ් අවදානම යම් ආකාරයකින් ඉහළ යාමත් සමග ගෘහස්ත උත්සව, දහම් පාසල් සහ උපකාරක පන්ති පැවැත්වීම සති 2ක කාලයක් සඳහා නතර කිරීමට ඊයේ රැස් වූ ප්‍රාදේශීය කොවිඩ් වර්ධන කමිටුව තීරණය කර තිබෙනවා.
කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ දිනේදී පුද්ගලයන් 48530කට එන්නත් කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාද නාරාහෙන් පිට යුද හමුදා රෝහලේදී අද එන්නත ලබා ගත්තා. යුද හමුදාපතිවරයා අද එන්නත ලබා ගත්තේ යුද හමුදාවේ සෙසු නිලධාරීන් 62000කට එන්නත් කිරීමෙන් පසුවයි. මෙම අවස්ථාවට මෙරට ඉන්දිය මහ කොමසාරිස්වරයා සහ මෙරට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාද එක්ව සිටියා. මීට සමගාමීව මෙරට ප්‍රවීණ ගායන ශිල්පීන් වන අමරසිරි පීරිස්, සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දියුල්ගන යන මහත්වරුන්ටද එන්නත ලබා දීම සිදු කෙරුණා. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ වන විට ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 6,99,521ක්. හෙට වෙනකොට අපිට කෝවැක්ස් පහසුකම යටතේ පළවන තොගය 2,64,000ක ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලංකාවට ලැබෙනවා. දැන් එන්නත්කරණය කරපු ග්‍රාම නිලධාරි වසම්වලම අපි දකිනවා වැඩිපුරම අරන් තියෙන 30 සිට 60 දක්වා. ඒ නිසා එම ග්‍රාම නිලධාරි වසම්වලම 60ට වැඩි ජනතාවට ඒ එන්නත් තොගය ලබා දෙනවා. එන්නත ලබා දෙන අවස්ථාවේ තමයි ගන්න බැරි වුණොත් නැවත එන්නත ලබා ගන්න නොහැකිද? යම් කිසි කෙනෙකුට මේ එන්නත ලබා ගැනීමට නොහැකි වුණා නම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය හමු වෙලා මේ සම්බන්ධයෙන් කතා කරලා සුදුසු ස්ථානයක සුදුසු වේලාවකදී නැවත මේ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. මේ අතර කොළඹ මර්දාන ප්‍රදේශයේ එන්නත් කරන මධ්‍යස්ථානයක් අසල එන්නත් දෙන බවට පවසා මුදල්ගත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔහු අත්අඩංගුවට ගැනුනේ බස්නාහිර බුද්ධි කොට්ටාසයට ලද තොරතුරකට අනුව මර්දාන පොලිසිය සිදු කළ මෙහෙයුමකදී. මෙනවා අයියේ ඉන්ජෙක්ෂන් එක අද ගහනවද? කීයක් දන්නේ මට මන් දෙන්න ඕන? හරි මන් තියන අයියේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. මේ පුද්ගලයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු බාරේ රුපියල් 20000ක ආසන්න මුදලක් තිබුණු බවටයි සඳහන් වෙන්නේ. ඔහු 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු කොළඹ මහනගර සභාවේ ඩීන්ස් පාර පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකු බවට අනාවරණය වී තිබෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අද තවත් නව ආසාදිතයන් 190 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 85150 දක්වා ඉහළ යනවා. කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 448 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 81769ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාදිතයන් 2888 දෙනෙකු පමණයි. අද අලුයම වැල්ලවත්ත ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු සිදු කළ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වනා. පොලිසිය පැවසුවේ රාත්‍රී සමාජ ශාලාවක සිට අධික බීමතින් මෝටර් රථයක් පැද වූ පුද්ගලයෙකු මෙම අනතුර සිදු කර ඇති බවයි. අනතුරින් තවත් පුද්ගලයන් 30 දෙනෙකුට බරපතල තුවාල සිදු වුණා. අද අලුයම 5:45ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේදී. කොල්ලුපිටියේ සිට දෙහිවල දෙසට මොටර් රථය ධාවනය කළ පුද්ගලයා වැල්ලවත්ත දුම්රියපොළ පසුවනවත් සමගම පාපැදිකරුවෙකු යට කර ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ ව්‍යායාම සඳහා එම මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකුද මොටර් රථයේ ගැටි ඇති අතර රථය නොනවත්වා ධාවනය කර ඇති බවයි. අනතුර සිදුවන ආකාරය CCTV දර්ශනවල මෙලෙස සටහන් වී තිබුණා. කෙසේ වෙතත් මොටර් රථයේ පසුපස හඹා ගිය පුද්ගලයෙකු විසින් රියදුරා පොලිසියට හසු කර දී තිබෙනවා. මගේ කාර් එකට බම් පැත්තේ ඕවර්ටේක් කරලා තුන්දෙනා එකට ජොගින් කර කර ආවේ කක්කල පැන්න. අපගෙන ගියාද? අපගෙන ගියා. නැවැත්තුවේ නෑ. නෑ මම තමයි ෆලෝ කරලා. ඔව් ඩාංගලත් මම එහා පැත්තේ ඉන්නේ. දුවගෙන එන්න බැලුවා මොකද කියලා. වාහනේ අතන යනවා. ඊට පස්සේ අනිත් මෙතන ඉන්නේ අනිත් එකේ නැවත. එහා පැත්තේ. එතන එක්කනේ මැරිලා. මම උසල් යන්නේ යන්නේ ඔක්කොම දීමක්. මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මොටර් රථයේ ධාවනය කළ පුද්ගලයා රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණ ඇත්තේ අධික බීමතින් බවයි. අනතුරින් පාපැදිකරු සහ තුවාල ලැබූ සෙසු දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු අතර පාපැදිකරු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 57 හැවිරිදි මහදේව් උදයකුමාර් නැමැති වැල්ලවත්ත රාජසිංහ මාවතේ පදිංචිකරුවෙක්.
මේ බීමත් පුද්ගලයා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකින් පිටව පැමිණ මේ ආකාරයට මෙම අනතුරු සිදු කර ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම එම පුද්ගලයා සමග මෝටර රථයේ සිටි තවත් පුද්ගලයෙක්ද පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම බීමත් පුද්ගලයාත් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. බීමත්කම නිසාම මේ පුද්ගලයාට වාහනය හසුරුවා ගැනීමට හැකියාවක් නැහැ.